හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අද දවසේදී ශුද්ධ සබත් දවස දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එන්න අපි හැම කෙනෙකුටම දීලා තියෙන කරුණාව ගැන ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වන අතර අද දවසේදී අප සමග සම්බන්ධ වෙන අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන හැම කෙනෙක්ව අපි ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දවසේදී අප සමග දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට උන්වහන්සේ කළ දේ සිහි කරන්නට අප සමග ඔබ හැම කෙනෙක්ම එකමුතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දවස් 6ක් අපි වැඩ කරලා 7 වෙනි දවසේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේට ශුද්ධ පූජාවක් ඔප්පු කරන්නට යනවා. මේ උදාසන උන්වහන්සේ යහපත් සිටිනවා. දේ වචනේ කියනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක එක්සිත්ව එක්රැස් වෙනවද ඒ ස්ථානයේ උන්වහන්සේ සිටිනවා කියලා. මේ වෙලාවේ අපි හැම කෙනෙක් සමග උන්වහන්සේ සිටිනවා. මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක් සමග අපේ දෙවියන් වහන්සේ සිටිනවා. හාලෙලූයා. අපි දේ වචනෙන් කොටසක් කියවලා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න යනවා. ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය. ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ළඟින්ට සලස්සන සේක. නිශ්චල වූ දියාසලින් මාගෙන යන සේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මාගෙන යන සේක. එසේය මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක්නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැර යටියෙන් මට සැනසෙල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙල කළනසේක. මාගේ හිස තෙලිනා ලේප කළසේක. මාගේ කුසලාන උතුරායයි. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහේ වාසය කරන්නෙමි. ආමෙන්. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේගේ වචනය කියනවා සැබවින්ම යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. අපි පසු කළ හැම දවසකම උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිතේ තබා තිබෙනවා. අපි උන්වහන්සේට ස්තුති කරන්න යනවා. උන්වහන්සේ අපේ ජීවිතේ කළ පුදුම දේ ගැන, උන්වහන්සේ අපට දුන්න ගැලවීම ගැන, ඒ කරුණාව අපි උන්වහන්සේ ඉදිරියේ සිහිපත් කරන්න යනවා. මක්නිසාද දේ වචනේ කියන ස්තුති ප්‍රශංසා කරන තැනැත්තේ මට ගෞරව කරන්නේ කියලා. අපි උන්වහන්සේට ස්තුති කරද්දී ප්‍රශංසා කරද්දී උන්වහන්සේ උසස් වෙන්නා වූ දෙවියන් වහන්සේ. අපි මේ උදාසන අපි කියමු ස්වාමීන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ කරුණාව අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ යහපත්කම ස්වාමීනි අප අනුවෙන්ට සැලැස්සුව දෙවියන් වහන්සේ නිසා ස්වාමීනි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ දුන්න ගැලවීම ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ දයාවන්තකම ගැන, ඔබගේ උතුම් පූජාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ස්වාමීනි මේ වසරේ මුල පටන් 11 වෙනි මාසයේ අවසාන සතියටත් ඔබ අපිව ගෙනල්ලා තිබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි උන්වහන්සේ ඉදිරියේ අපි ගායනා කරන්නට යනවා. ගීතිකාවලින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා. අපි උන්වහන්සේ ඉදිරියේ ගායනා කරන්න යනවා. ඔබේ අලංකාර දෑසින් මා දෙස බලන ආවේලේ විනාශ වෙන්න හිටපු ඔබවත් මාවත් උන්වහන්සේ ගලවලා මුදවලා උන්වහන්සේ ගෙනල්ලා තිබෙනවා. එනිසා අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරමු. හාලෙලූයා. ස්තුති ස්වාමීනි. ඔබේ අලංකාර දෑසින් දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිවා දැන් ජීවත් වෙන්නේ. ඔබේ අලංකාර දැසින් මා දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිවා දැන් ජීවත් වන්නේ. කවුරුත් තේරුම් නැතිමා තේරුම් ඇත්ත මිතුරා ඔබමයි මාගේ ප්‍රේම ජේසුනී. කවුරුත් තේරුම් ඇත්ත නැතිමා තේරුම්
දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිමා දැන් ජීවත් වන්නේ ඔබේ අලංකාර දැසින් මා දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිමා දැන් ජීවත් වන්නේ නිම්නති කරුණාව ඔබගේ යහපත් මාගේ දෙවිදේ කිසිවක් නැති මේ මා උසස් කළේ නිම්නති කරුණාව ඔබගේ යහපත් මාගේ දෙවිදේ කිසිවක් නැති මේ මා උසස් ඔබේ අලංකාර දැසින් මා දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිමා දැන් ජීවත් වන්නේ ඔබේ අලංකාර දැසින් මා දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිමා දැන් ජීවත් වන්නේ ඔබේ අලංකාර දැසින් මා දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිමා දැන් ජීවත් වන්නේ ඔබේ අලංකාර දැසින් මා දෙස බලන වේලේ විනාශ වෙන්නට සිටිමා දැන් ජීවත් වන්නේ හලෙලූයා ස්වාමිනී වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබගේ අලංකාර දැස් වලින් ස්වාමීනි අප දෙස බැලුව දෙවියන් වහන්සේ විනාශ වෙන්න සිටි අපේ ස්වාමීනි ඔබ වහන්සේ මුදවා ගත්ත දෙවියන් වහන්සේ හලෙලූයා ස්තුති ස්වාමීනි ඔබගේ කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ඔබගේ දයාවන්තකම ගැන ස්තුති ස්වාමීනි හලෙලූයා ස්තුති වේවා ස්වාමීනි ඔබට ස්තුති කියනවා ස්වාමිනේ විශේෂිත කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ඒ අනුග්‍රහය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ දහසක් අතරින් ඔබ වහන්සේ මාව තෝරගත්ත නිසා ස්තුතියි ස්වාමිනේ ඔබ වහන්සේ මාව වෙන් කරපු නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ හලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ඔබට ස්තුති වේවා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු කිසි දෙයක් නැති අපිව උන්වහන්සේ උසස් කරලා තිබෙනවා පහත්ව සිටි අපිව කස්සල ගොඩේ සිටි අපිව උන්වහන්සේ සෙව්වා දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ ඒ නිම්නති කරුණාව ගැන ස්වාමිනේ අපි ඔබට ස්තුති කියනවා ස්වාමිනේ අපි විනාශ නොවුනේ ඔබගේ කරුණාවල් නිසායි කියලා ඔබගේ වචනේ කියනවා ස්වාමිනේ ඔබට ස්තුති අද අපිව ජීවත් කරවන ඔබගේ කරුණාව ගැන ස්තුති ස්වාමිනේ ඔබට ස්තුති ඔබ යහපත් නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ පුදුමාකාර දෙවියන් වහන්සේ මොන විශ්වනෝකාර දෙවියන් වහන්සේ මේ උදාසන අපි ඔබට ස්තුති කියනවා මක්නිසාද මුළු විශ්වය මවලා ඒක පාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව පරාක්‍රම දෙවි පියාණනි ඔබ වහන්සේ මගේ ජීවිතේද ස්වාමිනේ අප සමග සම්බන්ධ වෙන හැම කෙනෙකුගේ ජීවිතවල ඔබ කර තිබෙන හැම යහපතක් ගැන අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමිනේ ඔබගේ හැම උපකාරයක් ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඔබ මා උසස් කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ හලෙලූයා ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපි තවදුරටත් උන්වහන්සේට ස්තුති කරමු මක් නිසාද අපේ ජීවිතය තුළ යහපත කරපු දෙවියන් වහන්සේ
උන්වහන්සේ අපේ එඬේරා. උන්වහන්සේ අපට කිසි හිඟයක් නොකරපු දෙවියන් වහන්සේ. අපි ගායනා කරන්න යනවා සියලු දේ සපයන දෙවියන් වහන්සේ. සියලු දේ මට දෙන්නා වූ දෙවියන් වහන්සේ. මෙතෙක් උදව් කරපු එබිනේශ්වර දෙවියන් වහන්සේ. තවද ඉදිරියේදී අපිට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ වශයෙන්. හාලෙලූයා. අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරනවා. හාලෙලූයා. ස්තුතියි ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. සපයන සියලු දේ මට දෙන මාව උසවන මගේ සමිඳුනේ සියලු දේ සපයන සියලු දේ මට දෙන දකුණතින් මාව උසවන මගේ සමිඳුනේ යෙහෝවා මාව ධෛර්යමත් කරපු නිසා ස්තුතියි.
ජීවිතේ මා සමග සිටිනි මාව රැකවල් කරපු දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා ඔබ දෙස බලන අයගේ ජීවිතේ නාජාලීන් මෙන් නියලට පියාඹන්නේ එයගේ සමය අලුත් කරපු දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා කරුණය පවා වෙහෙස වෙනවා කිව්වා නමුත් ඔබ දෙස බලන අයට කිසි වෙහසක් නොවන දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා කරනවා ස්වාමිනී අද දවසේ ඔබට ප්‍රශංසා කරනවා මගේ හිඟකම පහ කරන නිසා මගේ ණය ප්‍රශ්නෙන් මාව නිදහස් කරන දෙවියන් වහන්සේ මොන හිඟකමක් මොන අමාරුකමක් මැද්දේ ගමන් කරත් ඒ සියල්ලේදී ඔබ වහන්සේ අපි ආශිර්වාද කරනවා ඔබ වහන්සේ අපට සියල්ල සපයන දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා හalleluya ප්‍රශංසා වේවා ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී ඒ නිල් ගොදුරු බිම්වල මාව ළඟින්ට සලස්වන මගේ දෙවියන් වහන්සේ ඒ මරණ සෙවණේ මිත්‍යාවත මැදින් ගියත් කිසි උපද්‍රවයකට මා හසු නොකරන මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී මේ වාතාවරණය කුමක් වුණත් මේ වාතාවරණය කුමක් වුණත් මොන වාතාවරණයක් තුළ ඔබ මම ගමන් කෙරුවත් ඒ දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ මොන අමාරුකම තිබුණත් මොන හිඟකම තිබුණත් ඒ දෙවියන් වහන්සේ ඔබට සපයනවා ඒක අනිවාර්යයි මක් නිසාද ආබ්‍රාම්ට කන් දෙදී ඒ බැටළුවා සැපව දෙවියන් වහන්සේ මේ උදාසනත් අපගේ අවශ්‍යතාවය සපුරන්නට උන්වහන්සේ ජීවමානව සිටිනා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ යෙහෝවා යයිරේ දෙවියන් වහන්සේ අපි කොච්චර උන්වහන්සේව විශ්වාස කරනවද ඒ ප්‍රමාණයට උන්වහන්සේ අපි ආශිර්වාද කරන්නා වූ දෙවියන් වහන්සේ අපි සුළු මොහොතක් උන්වහන්සේට කියමු ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කියනවා මෙතෙක් උදව් කරපු දෙවියන් වහන්සේ තවත් අපිට උපකාර කරනවා තවත් අපිව ඉදිරියට ගෙන යනවා තවත් අපිව ශක්තිමත් කරනවා තවත් අපිව ධෛර්යමත් කරනවා අපේ හැම බැලහීනකම් අපේ හැම දුර්වලකම් ස්වාමිනී මේ උදාසන වහන්සේ පහ කරමින් සිටිනවා අපේ අමාරුකම් පහ කරමින් සිටිනවා ඕන් වහන්සේ අපිව බලවත් කරමින් සිටිනවා මන්ද යෙහෝවා යයිරේ අපි සමගයි යෙහෝවා යයිරේ සපයන්නා වූ දෙවියන් වහන්සේ යෙහෝවා නිසියේ මට ජය දෙන දෙවියන් වහන්සේ ඕ යෙහෝවා නිසි මට ජය දෙන දෙවියන් වහන්සේ ඕ බොයි ඒ දෙවියන් වහන්සේ මම විශ්වාස කරන මං අදහන මගේ දෙවියන් වහන්සේ ඕ වහන්සේ ජීවමානව සිටිනා වූ දෙවියන් වහන්සේ ඒ ප්‍රශංසාව කරන කොටගෙන සියලු අන්ධකාරය පරාජය කරන දෙවියන් වහන්සේ එදා ඒ යරිකෝ පවුරු කරන කොටගෙන ස්වාමිනී ඔබ පුදුම දේ කරා ප්‍රශංසාවෙන් ඔබ පුදුම දේ කරා ස්වාමිනී මේ උදාසනත් ඔබ පුදුම දේ කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ තුල ඔබ වහන්සේ අපිව බලවත් කරනවා ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවා මාව සුව කරපු දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා මන්දයත් ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ මන්දයත් ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ මේ උදාසන මගේ කුසලානුතුරායන්ට සලස්වන දෙවියන් වහන්සේ හalleluya ආත්මයානනි මා තුලට ඇවිල්ලා ස්වාමිනී මාව පුරවන්න ස්වාමිනී මාව බලවත් කරන්න සුද්ධාත්මනි ඔබ හැම කෙනෙක්ම උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න මගේ අමාරුකම උන්වහන්සේට බාර දෙන්න හalleluya ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබ වහන්සේ ජීවමානයි ස්වාමිනී Holy Spirit. Hallelujah. Thank you, Jesus. Atmayanani matulena matulena
පූජාවක් ලෙසට මා ඔබට කැප වෙමි. ආත්මයානනි මා ඔබට කැප වෙමි. පූජාවක් ලෙසට මා ඔබට කැප වෙමි. ශුද්ධාත්මනි අපිව පුරවන්න. ස්වාමිනී අපිට ඔබව දැනෙන්න ඕනේ. ස්වාමිනී අපේ හදවත් වලට ඔබව දැනෙන්න ඕනේ. ඔබ වහන්සේ අපිව ස්පර්ශ කරන්න ඕනේ ස්වාමිනී. හාලෙලූයා. අපි කැප වෙනවා ස්වාමිනී. අපි කැප වෙනවා. ශුද්ධාත්මනි අපි කැප වෙනවා. ඔබගේ ආලේපයෙන් අපිව පුරවන්න. කෙනෙක්ව පුරවන්න ශුද්ධාත්මයනි. ශුද්ධාත්මයනි හැම කෙනෙක්ම පූර්ණ කරගන්න. ස්වාමී අප සමග සම්බන්ධ වෙන හැම ජීවිතයක් ඔබ ස්පර්ශ කරගන්න. ස්පර්ශ කරගන්න. ඕරි වශේර කනල රම කලර. ඕරි අක්කලන රබශේල රම කලරම. Holy Spirit අපිව පුරවන්න ආත්මයානනි. ශුද්ධාත්මනි අපේ කුසලාන පිරිතිරියට සැලැස්ව මැනව. හැම ජීවිතයකට ඔබ වහන්සේ අත ගැස්ව මැනව. ස්වාමිනී ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ දෙන වතුර ඒ බොන අයට නැවත පිපාසා නොවන්නේය කියලා. ඒ ජීවනදායක ගංගා ගලා යන මේ උදෑසන සැලැස්ව මැනව. ශුද්ධාත්මනි අපව ස්පර්ශ කළම ඔබගේ අලුත් ආලේපය ස්වාමිනී අප පිට නිදාස් කළම ස්වාමිනී වඩා ඔබ වහන්සේව හඳුන ගන්න පිණිස වඩා ඔබ වහන්සේව දැනගන්න පිණිස ස්පර්ශ කළම මුළු සභාව මුළු කෝරක ගායනා කරන වාදනය කරන අපේ අම්ම කෙනෙක්ගේ ජීවිත ඔබ ස්පර්ශ කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ පුරවන්න. අපි සමග සම්බන්ධ වෙන අයව ඔබගේ ආත්මයෙන් පුරවන්න. හාලෙලූයා. හාලෙලූයා. මහිමය වේවා. ඕ ස්වාමිනී පුරවන්න ශුද්ධාත්මනි. අත ඔබ ඕනේ. ස්වාමිනී වැඩියෙන් ඕනේ. මා පිට
නැත්නම් මං හිස් වාචනයක් පමණයි. ශුද්ධාත්මෙනි ඔබ නැත්නම් මං හිස් වාචනයක් පමණයි. ස්වාමිනී මට ඔබ ඕනේ. ස්වාමිනී ඔබ නැතුව මට මේ ගමන යන්න බෑ. ඔබ නැත්නම් මට ඉදිරියට අඩියක්වත් තියන්න බෑ. යෝබ් කිව්වා ස්වාමිනී ඔබගේ පා මත මගේ පාද තියන්න උගන්වන්න. ස්වාමිනී මං ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. ඔබගේ පාද මත මගේ පාද තියන්න. මගේ පාද හසුරුව ගන්න. ශුද්ධාත්මෙනි මට උපකාර කරන්න. ස්වාමිනී මම දන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ මට උගන්වන්න ඕනේ. ස්වාමිනී මම දන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ මා සමග කතා කරන්න ඕනේ. ඔබ මෝසෙස් සමග කතා කළා. ඔබ මෝසෙස් සමග කතා කළා. ඔබ එලියා සමග කතා කරා. ඔබ එලියාගේ ආඥාව ඇහුවා ස්වාමිනී. ඔබ දානියල්ගේ හඬට ඇහුම්කන් දුන්නා. ඔබ අන්නගේ හඬට ඇහුම්කන් දුන්නා. මේ වෙලාවේ අපේ හඬ ඔබට ඇස්සෙනවා. ශුද්ධාත්මෙනි අපි ඔබ කෙරෙහි පිපාසයෙන් සිටිනවා. ස්වාමිනී పూర్වේ මවන්ටත් ප්‍රථමයි ඔබ අපිව නියම කළේ. ඕ ස්වාමිනී ශුද්ධාත්මෙනි ඔබ වහන්සේගෙන් පිරිලා යන්න සලස්සන්න. මොන කාලවල් මොන වාතාවරණයන් ඉදිරියට පැමිණියා ස්වාමිනී. මනුෂ්‍යයන් මොන දේවල් වලට මුහුණ දුන්නා ස්වාමිනී ඔබ වුන් සමග සිටියොත් ඔවුන් පරාජය වෙන්නේ නැහැ. ඔවුන් දුර්වල වෙන්නේ නැහැ. ඔවුන්ගේ අතහිල්ල දුර්වල වෙන්නේ නැහැ ස්වාමිනී. ඕ ඒ අතහිල්ල වැඩි වෙන පිණිස ඔබගේ ආත්මයෙන් අපිව බලවත් කරන්න. ඔබගේ ආත්මයෙන් අපිව සවිවත් කරන්න. ඔබගේ ආත්මයෙන් අපිව ශක්තිවත් කරන්න. ඕ දුක් වෙන වෙලාවේදී ඕ කාටවත් කියාගන්න බැරි ලෙස තනියම හඬන වෙලාවේදී ඕ ඒ කඳුළු සලන වෙලාවේදී ඔබ සමසන්න ස්වාමී. ශුද්ධාත්මෙනි ඕ ස්වාමිනී බොහෝ ආයාතනා. ඔබ වහන්සේව දන්නේ නැතුව බොහෝ ආයාතනා. බොහෝ ඒ කඳුළු සලනවා ස්වාමිනී. මේ කාලවල වල ඔබ බොහෝ සොයනවා. ස්වාමිනී ඔබව සම්බවෙන්න ඕන. හැම කෙනෙක්ම ඔබ වහන්සේව අඳුන ගන්න ඕන. ශුද්ධාත්මයාණනි ඔබ නැත්තම් අපි කොච්චර මොර ගැසුවත් ස්වාමිනී අපි හිස්. ශුද්ධාත්මනි ආරොන්ගේ හිස මත ඔහුගේ වස්ත්‍රයේ වාටියේ කෙළවර දක්වා ගැලුවා ඒ තෛලය ඒ ආලේප මුළු සභාව අපිව ස්වාමිනී ආලේප කරන්න ඕනේ. ස්වාමිනී අපිට අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ වඩා දැනෙන්න ඕනේ. ස්වාමිනී මෝසෙස් දෙස බලන්න බැරි ලෙස ඔහුගේ මූණේ අලංකාරත්වය තිබුණා ස්වාමිනී. හාලෙලූයා. මහිමය වේවා. ස්වාමිනී ඔබ ශුද්ධයි. ඔබ වහන්සේ අනර්ගයි. ඔබ වහන්සේ අලංකාරයි. ඔබ වහන්සේ තේජාන්විතයි ස්වාමී. හාලෙලූයා. ඔබ වහන්සේට මහිමය දෙනවා. ස්වාමිනී ඔබ වහන්සේට ගෞරවය දෙනවා. මක්නිසාද ඔබ ශුද්ධ උදවියන් වහන්සේ. ඔබට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කළ යුතුයි කිව්වා ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ අමතක කරලා ඉන්න ඇති ස්වාමිනී. අපිට ඔබ අමතක වෙන්න ඇති ස්වාමිනී. නමුත් ඔබේ අතේ අපේ නම ලිව්වා ස්වාමිනී. ඔබ වහන්සේගේ අතේ අපි එක්කෙනෙක්ගේ නම් ලිව්වා. పూర్වේ මවන්ටත් ප්‍රථම ඔබ අපිව නියම කළා. හාලෙලූයා. මහිමය වේවා ස්වාමිනී. ඔබ වහන්සේට ගෞරව කරනවා. ශුද්ධාත්මයන් ඔබ වහන්සේ ශුද්ධයි. ඔබ වහන්සේ අනර්ගයි. ඔබ වහන්සේ අලංකාරයි. City
ගෞරව කරනවා. ස්වාමීන් වහන්සේ වහන්සේ අනාර්ගයි ස්වාමීන් ඔබගේ නාමයට අපි මහිමය දෙනවා. ස්වාමීන් අපි ගෞරවය දෙනවා. මන්ද වහන්සේ මගේ දෙවියන් වහන්සේ මගේ රාජ්‍යරුවාණන් ඔබ මාව තනි නොකරපු හැම මොහොතකම හැම තප්පරයකම මාත් සමග සිටිමින් මට ශක්තිය දෙමින් මාව ධෛර්යමත් කරමින් මාව ගෙන ගිය මගේ තාත්තා ඔබයි ස්වාමීනි. අබ්බා පියාණනි ඒ පුත්‍රකමේ ආත්මය ගැන ඔබ වහන්සේට ගෞරව කරනවා. ඔබ වහන්සේට මහිමය දෙනවා. ස්වාමීනි ඔබ ශුද්ධයි. ඔබ ශුද්ධයි ස්වාමීනි. ඔබ වහන්සේ උතුම්ය. ඔබ වහන්සේ සත්‍ය ස්වාමීනි. හාලෙලූයා. ප්‍රශංසා කරනවා. ගෞරව කරනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ මුළු කාලය ගැන ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතියි කියනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව අද දවසෙත් අපිට දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ප්‍රශංසාව නමස්කාරය මේ සෑම දේ සමග ඔබ සිටිමින් පියාණනි ඔබ වහන්සේ ගෞරවයට මහිමයට පත් වුණ නිසා ස්තුතියි ස්වාමීනි. ඒ අප හැම ගෞරවයේ මහිමය අපි ඔබට දීලා ස්වාමීනි අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. ස්වාමීනි අපව ශක්තිමත් කරලා අපිව බලවත් කරලා අපිව ධෛර්යමත් කරපු නිසා ස්තුතියි කියනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනේ අපි බාර කරන්න යනවා ස්වාමීනි. ඔබගේ දාසය බාර කරන්න යනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ අපිට කතා කරන දෙවියන් වහන්සේ ඉදිරි කාලයත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියන දාසයවත් බාර කළ සහෝදරි කස්සිනේ උදෙසා ආඥා කරන්න අපි හැම කෙනෙක්ම එක්සිත නමස්කාර කරන්න දුන්නා වූ කරුණාව නිසා ස්තුති කියනවා. ස්වාමීනි ඉදිරි කාලයේ ඔබගේ පාද පාමුල බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඔබම මඟ පෙන්වෝ මැනව ස්වාමීනි. පියාණනි අද දවසේ වචනය ඔබගේ දෑතට බාර කරනවා. දේවදාසය තුලින් ඔබ වහන්සේ අප හැම කෙනෙක්ට කතා කළ මැනව. අපේ හදවත් වලට ඔබ වහන්සේ කතා කළ මැනව. ස්වාමීනි අපේ දුර්වල තැන් අඩු තැන් සාදා ගන්න ඔබ වහන්සේ වචනය තුලින් මඟ පෙන්වෝ මැනව. ස්වාමීනි වචනය අසා ඒ තුල ජීවිතය ගමන් කරගන්න ඔබ වහන්සේ අප හැම කෙනෙක්ට උපකාර කළ මැනව. ස්වාමීනි ඔබ වහන්සේට අද දවසේ සම්පූර්ණයෙන් වචනය අසන හැම කෙනෙක්ව බාර කරනවා. අන්තර්ජාලය ඔස්සේ ඔබ වහන්සේගේ වචනය අසන්නා වූ හැම කෙනෙක්ව ඔබගේ දෑතට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේම ඒ හැම කෙනෙක්ට මඟ පෙන්වෝ මැනව. ඔබගේ දෑතට මුළුමනින් බාර කරනවා. ඔබ වහන්සේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා මඟ පෙන්වමින් ඉදිරියටම ගෙන ගිය මැනව. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේම ක්‍රියා කළ මැනව. ජීවමාන දෙවියන්නි ඔබගේ දෑතට බාර කරමින් අපි යටත් වෙනවා. නාසරෙත් යේසුස් වහන්සේගේ මත් උතුම් නාමයෙන් 2020 වසර තුලදී 11 වෙනි මාසයේ උන්වහන්සේ අපිව අවසාන සතියටත් ගෙනල්ලා තිබෙනවා. අවුරුද්දක අවසානයේ වෙතට අපි ලන් වෙලා තිබෙනවා.
මේ අවුරුද්දේ දෙවියන් වහන්සේගේ කරුණාව අපේ ජීවිතය තුළ පැමිණලා තිබෙනවා. මේ කාලයේ දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන ඇදහිල්ල පිළිබඳව තමයි අපි දිගින් දිගටම මේ කාලයේ කතා කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන ඇදහිල්ල අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්, අපි ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන් කියලා දේව වචනය තුල කතා කරනු ලබනවා. ඉතින් උන්වහන්සේගේ වචනය වෙතට අපි ගමන් කරන්න ප්‍රථමයෙන් ස්වාමින් වහන්සේ අපිට දුන්නු උන්වහන්සේගේ ඇදහිල්ල, විශ්වාසය කියන මේ ඵලය අපේ ජීවිතයේ තුල වැඩිවීමක් දැක්කලා තිබෙනවද, අඩු වෙලා තිබෙනවද? ඉතින් මේ දුන්නු ඇදහිල්ල වැඩි වර්ධනය වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙලා තිබෙනවා. උන්වහන්සේ අපිට කතා කරන පණිවිඩය වෙතට අපි යන්ට යනවා. පෞගේ සතිය තුලදී ඇදහිල්ලේ වචනය පිළිබඳව, ඇදහිල්ලේ ප්‍රකාශනය, ඇදහිල්ලේ ක්‍රියාවන් පිළිබඳව අපි බලාගෙන සිටියා. එනමුත් ස්වාමින් වහන්සේ අපිට නිතර කතා කරන්නේ ඇදහිල්ලෙන්ම සිටින්න කියලා. ඒ නිසා උන්වහන්සේ අපිට දුන්නු ඇදහිල්ල අත් නෑර අපි ඇදහිල්ලෙන් ඉදිරියට ගමන් කරන සෙනගක් වෙලා තිබෙනවා. අපි පළමුවෙන් උන්වහන්සේගේ වචනය වෙතට යන්න යනවා. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය වෙතට අපි ඒ වාක්‍ය අපි බලන්න යනවා. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. වාක්‍ය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේ තිබේයයි කියා. එනම් අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍ය, අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍ය. අපි කොහොමද අන් අයට මේ ඇදහිල්ලේ පණිවිඩය ගෙන යන්නේ? අපි මොනවද අන් අයට ප්‍රකාශනය කරනු ලබන්නේ? අපිට තිබෙනවද උන්වහන්සේගේ ඇදහිල්ලේ වාක්‍ය අපේ මුඛයේ, අපේ සිතේ කියලා දේව වචනේ කතා කරනවා. සිත තුල, මිනිස්යෙකුගේ ජීවිතය තුල ඇදහිල්ල තිබුණොත් තමයි මුඛය තුලින් එළියට එන්නේ. අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍ය කියලා දේව වචනේ තුල කතා කරනු ලබනවා. මිනිස්යෙකුට ඇදහිල්ලේ පණිවිඩය ප්‍රකාශ කළ යුතු බව දේව වචනේ සුද්ධ ලියවිල්ල තුල සඳහන් කරනු ලබනවා. අපි මෙතන අපි බැලුවා අපිට තිබෙන ඇදහිල්ලේ පණිවිඩය මොකක්ද? අපි මොනවද ඇදහිල්ලෙන් ප්‍රකාශනය කරන්නේ කියන එක තමයි අපි වචනය තුල බලන්න යන්නේ. අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍ය මොනවද කියන එක අපි බලන්න යනවා 9 වෙනි පදය. කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. ආමෙන්. කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්න. මේ කාලය තුල සියලු මිනිසයන්ට ගැලවීම අවශ්‍ය වෙලා තිබෙනවා. මේ ගැලවීම පිළිබඳව ජේසුස් වහන්සේ අපිට උන්වහන්සේගේ පණිවිඩය තුල කතා කරන්නේ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරේන. ඔව් මම යේසුස් වහන්සේ මාගේ ස්වාමින් හැටියට පිළිගන්න හදවතක් ඔබට තිබිය යුතුව තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේම මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්න. ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස ප්‍රකාශ කරද්දී බයිබලයේ මේකේ පුරාණ පරිවර්තනය වල කියනවා ප්‍රසිද්ධ ප්‍රකාශ කරනු ලබන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්න. ජේසුස් වහන්සේ පෞද්ගලික ඔබගේ ස්වාමින් හැටියටත් දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් ගලවනු ලබන්නේ. ඇයි අපිට මේ ඇදහිල්ලේ වාක්‍ය ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ? එතකොට මිනිස්සෙක් ධර්මිෂ්ඨ කම පිණිස සිතින් අදා ගන්නවා මුඛයෙන් ප්‍රකාශ කරනවා. සිතින් අදහනවා මුඛයෙන් ප්‍රකාශ
කරනු ලබනවා කියලා අපිට මේ ස්ථානයේ දකිනවා. යේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ ලෙසත් ඔබගේ දෙවියන් වහන්සේගේ බලය කරුණු කොටගෙන යේසුස් වහන්සේව මලුන්ගේ නැකටු බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ කියලා දේ වචනේ තුල අපි මෙතන පැහැදිලි දෙක දකිනවා. යේසුස් වහන්සේ අපි දකිනවා මතෙව් පොතට ගියොත් 10 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ සුද්ධෝ මතෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ වෙතට අපි ගමන් කළොත් ඇයි අපිට ඇදහිල්ලේ වාක්‍ය ප්‍රකාශ කරන්න කියන හේතුව 10 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. එබැවින් මනුෂ්‍යයන් ඉදිරියේදී ඔහු අඳුනමි මා ගැන කියන යමෙක් ඇද්ද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියේදී මමත් ඔහු අඳුනමි කියන්නෙමි. එබැවින් මනුෂ්‍යයන් ඉදිරියේ ඔහු අඳුනමයි මා ගැන කියන යමෙක් ඇද්ද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියේ මමත් හඳුනුමයි කියන්නේ. මෙතන අපි දකිනවා මනුෂ්‍යයන්ගේ අභිමුඛයක් ගැන කතා කරනවා. මනුෂ්‍යයන්ගේ අභිමුඛයේ ඉඳන් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ පියාණන්ගේ බලය කරුණු කොටගෙන යේසුස් වහන්සේ මලුන්ගේ නැකුටු බව සිතින් අදහන්නේ නම් ගලවනු ලබන්නේ. යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ අභිමුඛයේ සිටින විට අපි උන්වහන්සේව හඳුන්වනවා කියලා ප්‍රකාශ කරද්දී නම් එහෙනම් උන්වහන්සේත් කියන්න යනවා මමත් නුඹලාව හඳුන්වමි කියලා. දැන් මෙතන අපි දකිනවා ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියේ මම ඔහු අඳුනමි කියලා දේව වචනේ තුල කතා කරනවා. යේසුස් වහන්සේ මිහි පිටට පැමිණියේ ඇයි? උන්වහන්සේ ඇයි අපි වෙතට පැමිණියේ? මේ සියලු මනුෂ්‍යයන්ට ගැලවීම අවශ්‍යයි. මනුෂ්‍යයන්ට මොන ගැලවීමද අවශ්‍ය? පාපයෙන් මිදීම අවශ්‍යයි. පාපෙන් නිදහස අවශ්‍යයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ආගමික නායකයෙක් නෙමේ. උන්වහන්සේ සියලුම මනුෂ්‍යයන්ට තරාතිරම් නොබලා උන්වහන්සේ මනුෂ්‍යයන්ට ගැලවීම දෙට්ටා. මොනවද මේ ගැලවීම කියන්නේ? මනුෂ්‍යයා සදාකාල නිරයට යන එක, සදාකාල ගිනිවිලට යන එකෙන් උන්වහන්සේ නිදහස් කරන්නට ඒ ගැලවීම දෙන්න යනවා. ඒ සදාතන ගැලවීමක් තමයි උන්වහන්සේ අපිට දෙන්නේ. දේව වචනේ කියනවා නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ. ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ පියාණන්ගේ බලය කරුණු කොටගෙන යේසුස් වහන්සේව මලවුන්ගේ නැකිලි බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ. බයිබලයේ කතා කරනවා හදවතේ මේ වචනේ තුල මේ වාක්‍ය තුල අපි දකිනවා මුළු සිතින් අදහන්නේ නම් ගලවනු ලබන්නේ. අපි දකිනවා ක්‍රියාපොතේ බලද්දී පිලිප්තුමා ගමන් කරගෙන ඉද්දී අපි දකිනවා දේව වචනේ තුල කතා කරුන් ලබනවා ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ අපේ බයිබලේ අඩංගු වෙලා නැහැ ඒ වචනේ. 37 වෙනි පදයට අපි ගියොත් NRS කියන බයිබලේ ඒකේ කතා කරුන් ලබනවා පිලිප්තුමා ඒ ස්ථානයට ගමන් කරන්න යද්දී ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයක් නැහැ අපේ බයිබල් වල. ඒ 37 වෙනි පදය අපි දකිනවා පිලිප් කතා කොට ඔබගේ මුළු සිතින් අදහන්නේ නම් එසේ කළ හැකියයි පැවසිය. ඔහුද උත්තර දෙමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව මම අදහමියයි කීයේ. දැන් මේ 37 වෙනි පදය ඇවිල්ලා අපේ බයිබලේ අඩංගු වෙලා නමුත් ඉංග්‍රීසි බයිබලේ සහ වෙනත් බයිබල් වල අඩංගු වෙලා තිබෙනවා මේ 37 වෙනි පදය තුල. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව අදහමියයි කීවේ. එතකොට පිලිප්තුමා මේ ස්ථානයේ කතා කරනු ලබනවා මුළු හදවතින් ඔබ විශ්වාස කරනවා නම් ගලවනු ලබන්නේ. මුළු හදවතින් ජේසුස් වහන්සේ මගේ ස්වාමියා, මාගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේව මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ කියලා. මේ ලෝකයට ආපු ගැලවුම්කාර තනන් වහන්සේ උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ ගැලවීම උදෙසාව මේ ඇදහිල්ලේ ප්‍රකාශනය අපි කරනවා. උන්වහන්සේ
අපිව ගලවන්ට ආවා. මොකෙන්ද? සදාකාලික මරණය, සදාකාලික පාපයෙන් උන්වහන්සේ ගලවන්ට ආවා. උන්වහන්සේ අපි විශ්වාස කරද්දී, අපි අදහගද්දී මුළු හදවතින් අපිව ගලවනු ලබනවා සදාකාලික පාපය තුලින්. දැන් දේව වචනේ අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ වන්දිය ගෙවලා උන්වහන්සේ අපිට ගැලවීමක් දුන්නා. අපි ඇදහිල්ලෙන් අපි අදහනවා, විශ්වාස කරනවා වෙන කිසිවෙකු තුල දේව වචනේ තියෙනවා ගැලවීම නැත්තේ. අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගෙන් යට නැති බව බයිබලයේ කතා කරනවා. ඒ නිසා ගැලවීම තිබෙන්නේ උන්වහන්සේ තුල. මේ ගැලවීම අපිට නොමිලේ ලබා දෙන දෙයක්. මේක ඇදහිල්ලෙන් ලබා ගන්න දෙයක්. මේ ගැලවීම සියලු මනුෂ්‍යයන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි දකිනවා 1 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට යන්ට යනවා. 1 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ හාලෙලූයා 3 වෙනි පදය. එබැවින් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් කරන කොටගෙන කතා කරන්නා වූ කිසිවෙක් යේසුස් වහන්සේ ශාපලත් කෙනෙක් යයි නොකියන බවත්, ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන මිස යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි කියන්ට කිසිවෙකුට නොපුළුවන් බවත් නුඹලාට දන්වමි. ආමේන්. ඕ බයිබලයේ දේව වචනේ තුල කතා කරන මන ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන මිස යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි කියන්ට කිසිවෙකුට නොපුළුවන් බවත් නුඹලාට දන්වමි. මෙතන අපි දකිනවා කොරින්ති සභාවට පවුලුතුමා ලියලා මම තරයේ මේක ප්‍රකාශ කරනවා ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන පමණයි ජේසුස් වහන්සේ ස්වාමින් කියලා ප්‍රකාශ කරනු ලබන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව මේ ගැලවීම ලබා ගන්නටත් බැරි බව අපි දකිනවා බයිබලයේ. ජේසුස් වහන්සේ ස්වාමියා. මම විශ්වාස කරන උන්වහන්සේ මගේ ස්වාමියා. මම ආත්මයන් වහන්සේ තුල විතරයි එක මට ප්‍රකාශනය කරන්න පුළුවන්. බයිබලයේ කතා කරනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කිසි පාපයක් නොතිබුණු ශුද්ධ තනන් වහන්සේ උන්වහන්සේ. ඒ නිසා අපේ වන්දිය අපේ ස්වාමියා ගෙව්වා. අපේ මිලය අපේ ස්වාමියා ගෙව්වා. අපි විශ්වාස කරනවා අපිට දීලා තිබෙන ගැලවීම මිල කරන්ට බැරි ගැලවීමක් තමයි අපිට දීලා තිබෙන්නේ. උන්වහන්සේගේ රුධිරය තුලින් අපිව මිලදී අරන් තිබෙනවා. අපිට ඒ ගැලවීම සදාකාලික ගැලවීම දෙන පිණිස උන්වහන්සේ මේක නොමිලේ දුන්නා වූ දෙයක් බවට දේව වචනේ තුල කතා කරනු ලබනවා. එහෙනම් මේ ගැලවීම කියන එක අපිට කොච්චර වටිනවද? සදාකාලික පාපයෙන් සදාකාලික නිරයෙන් ස්වාමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිව ගලගත් එක ගැන අපිට ආත්මය තුලින් අපිට නිසක කමක් වෙනවා. එතකොට ගැලවීම පැමිණෙන්නේ ස්වාමින් වහන්සේ තුලින් බව දේව වචනේ තුල කතා කරනු ලබනවා. ඔව් අපි විශ්වාස කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමියා. උන්වහන්සේ අපිව ගලවන්ට ආවා කියලා අපි විශ්වාස කරනවා. පියාණන්ගේ බලය කරුණු කොටගෙන ජේසුස් වහන්සේව මලුන්ගේ නැගිටු බව අපි අදහනවා. මේ සදාකාලික ගැලවීම අපි ආරක්ෂා කරගත යුතුයි. බයිබලයේ කියන අවසානයේ දක්වා අන්තිමයේ දක්වා මරණය දක්වා ස්ථීරව සිටින මනුෂ්‍යම ගැලවෙන්නේ කියලා. ස්ථීරව සිටින මනුෂ්‍යයා අවසාන මොහොත දක්වා ස්ථීරවම තියෙන මනුෂ්‍යයා ගැලවෙන්නේ කියලා දේව වචනේ තුල කතා කරනු ලබනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොයි විදියටද උන්වහන්සේව දකින්නේ? උන්වහන්සේ පැහැදිලිව ආවේ සියලුම මනුෂ්‍යයට පිහිට වෙන්න, සියලු මනුෂ්‍යයන්ට ගැලවීම දෙන්න. එසේනම් ඔබ කල යුත්තේ කුමක්ද? ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ හැටියට පිළිගන්න ඔබගේ මුළු හදවතින්. ජේසුස් වහන්සේ ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරද්දී ඔබට මොකද්ද සිද්ධ වෙන්නේ? ගැලවීම පැමිණෙනවා. ඔබ උන්වහන්සේගේ ගැලවීම තුල ස්ථිර වෙද්දී අනිත් අයට මොකද්ද වෙන්නේ? ඔබේ පවුලේ අයටද එසේම වන්නේ කියලා දේව වචනේ තුල කතා කරනු ලබනවා. ඔබට ගැලවීම පැමුණුනාම පවුලේ අනිත් අයටත් ඒ ගැලවීම එන්නේ ඒ ශාපය තුලින්
පාපේ අන්ධකාරය තුලින් නිදහස් කරන්න මේ පොළොවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුකයක් රැගෙන අපි උදෙසාම ස්වර්ගික සැපත අත්තරලා මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ කුරුසපත් වෙලා අපේ වන්දිය ගෙවලා අපිට ගැලවීම දෙන පිණිස ආවා. ඒ ගැලවීම තුලින් ඔබ විදෙස් වෙලා තිබෙනවා නම් දෙවියන් වහන්සේ මේ මොහොත තුල සමගිකමක් කරන්ට යනවා. ඔබ උන්වහන්සේගේ පැත්තට හැරිලා ජේසුස් වහන්සේව ඔබ විශ්වාස කරන්ට ඔබට මොන තත්ත්වයේ හිටියත් ඔබ මොන පාපය කරලා හිටියත් මොන තත්ත්වයේ හිටියත් උන්වහන්සේට පුළුවන් ඔබට ගැලවීම දෙන්න. උන්වහන්සේට පුළුවන් ඔබට මිදීම දෙන්න. උන්වහන්සේට පුළුවන් ඔබට නිදහස දෙන්න. නමුත් මේ මොහොත තුල ඔබ විශ්වාස කරනවා නම් ජේසුස් වහන්සේ මගේ ස්වාමියා මගේ ගැලවුම්කරු ඇටියට උන්වහන්සේ ඔබව පිළිගන්තයයි. උන්වහන්සේ ඔබව පිළිගන්තයයි. දේව වචනේ කියනවා උන්වහන්සේ වෙතට එන කිසිම මිනිසෙක් උන්වහන්සේ ඉවත දමන්නේ නැහැ කියලා. උන්වහන්සේ වෙතට එන කිසිම මිනිසෙක් ඉවත දමන්නේ නැහැ. ඒ අයගේ බලාපොරොත්තුවද නැති වෙන්නේ නැහැ කියලා දේව වචනේ කතා කරනවා. එයාලගේ බලාපොරොත්තුවද ලැජ්ජාවට පත්වන්නේ නැහැ කියලා දේව වචනේ තුල කතා කරනු ලබනවා. අපි දකිනවා එක උපමාවක් තුල කතා කරනු ලබනවා එක්තරා බෝසෙක් සහ ලාසරස් ගැන දේව වචනේ තුල කතා කරනවා. කාලයගේ ඇවෑයම තුලදී අපි දකිනවා ඒ ලාසරස් නැති වුණාට පස්සේ ලාසරස් මරුණාට පස්සේ ලාසරස්ව දේව දූතයන් ගෙනිත්තා කියලා දේව වචනේ කතා කරනවා. නමුත් මේ පොහොසතත් මරණයට පත් වුණා කියලා දේව වචනේ තුල කතා කරනු ලබනවා. මේ කතාව අපි දකිනවා ලාසරස් කියන්නේ දුප්පත් වූ ඒ මිනිසයා අර පොහොසතාගේ ගෙදර හිටියා. එයා පොහොසතාගේ වැටෙන කෑම වලින් තමයි එයා පෝෂණය වුණා කියලා දේව වචනේ තුල කතා කරනු ලබනවා. එතකොට පොහොසතා නිරයට යන්ටත් ලාසරස් ඇවිල්ලා ආබ්‍රාම්ගේ ලැපැත්තට සිටින්නත් පොහොසතා කරපු පාපය මොකද්ද? ලාසරස් ඇවිල්ලා ආබ්‍රාම්ගේ ලැපැත්තට යන්ටත් පොහොසතා ඇවිල්ලා කරපු පාපය මොකද්ද? දේව වචනේ කියනවා මේ වගේ දිලින්දෙක් මේ දිලිඳු කෙනාව ප්‍රතික්ෂේප කරනවද? ඒ ප්‍රතික්ෂේප කරන්නේ ජේසුස් වහන්සේ කිව්වා මාව කියලා. නමුත් මේ ස්ථානයේ අපි දකිනවා මරණයෙන් පස්සේ සිද්ධ වෙන දෙයක්. අර පොහොසතා ගිනිදැල් විදීගෙන ඉද්දි දැක්කා මේ ලාසරස් ආබ්‍රාම්ගේ ලැපැත්තේ සිටිනවා. එතකොට අපි දකිනවා ලාසරස් සුවසේ සිටියා කියලා දේව වචනේ සඳහන් වෙනවා. මරණයෙන් පසුව මේ පොහොසතා කියනවා අනේ පිය වූ ආබ්‍රාම් මගේ තව සහෝදරයෝ ඉන්නවා. එයාලා මේ දුක් පාපේ නොයිදෙන පිණිස මාව නැවත ජීවතුන් වෙතට යවන්න මම ගිහිල්ලා පණිවිඩේ දේශනා කරන්නට යනවා. එයාලා මේ ස්ථානෙට මේ නිරයට එන්නේ නැතු යන්න කියලා. ඉන්පසුව මෙතන දක්වන පිළිතුර මොකද්ද? සුදු බයිබලේ නොයිකුත් අනාගත වාත්‍රු තුලින් මේ පණිවිඩේ කතා කරලා තියෙනවා. අනාගත වාත්‍රු තුලින් කතා කරලා තියෙනවා. ආබ්‍රාම්ගේ ඉඳලා මෝසෙස්ගේ ඉඳලා ඒ අය කතා කරන දේ පිළිගත්තේ නැතුව නුඹ කියන දේ කොහොමද දාන්නේ? මරුණට පස්සේ තීරණ ගන්න පුළුවන් තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතන. එයා හුස්සය දරුවා නැවතෙන්න. නමුත් එයාට බැරුව ගියා. නමුත් බයිබලේ කතා කරනු ලබනවා පොහොසතා නිරයට යන්න එකම හේතුව එයා කරපු පාපේ එකම හේතුව තමයි ජේසුස් වහන්සේ එයා ප්‍රතික්ෂේප කරපු එක. එයා ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒ වගේ දුලිඳු කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්නේද ජේසුස් වහන්සේ අපි දකිනවා ඒ ප්‍රතික්ෂේප කරේ මාවයි. ජේසුස් වහන්සේ වෙස්වලාගෙන ඉන්න ඇති එතන. නමුත් එතන පොහොසතා අපි දකිනවා නිරයට යන්ටත් ලාසරස් ආබ්‍රාම්ගේ ලැපැත්තේ ඉන්න හේතුව තමයි ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරේ. එතකොට ජේසුස් වහන්සේ ආගමික නායකයෙක් විදියට ඔබ දකින්ට යන්න එපා. විවිධ ආගම් වල තිබෙන දෙවිවරයෙක් කියලා නෙමේ අපි විශ්වාස කරන්නේ උන්වහන්සේ දෙවි කෙනෙක්
තමයි උන්වහන්සේ සියලු රජ සැප අත්තර මනුෂ්‍ය උදෙසා මනුෂ්‍යයට ගැලවීම දෙන්න මේ පොළොවට ආවා මීට අවුරුදු 2020කට උඩදී. 2020කට උඩදී උන්වහන්සේ ආවා මේ පොළොවට. සියලු මනුෂ්‍යයන්ට ගැලවීම දෙන පිණිස ජේසුස් වහන්සේ ඇවිත් මේ ගැලවීම අපිට දීලා තිබෙනවා. ඔබට කිසි දෙයක් කරන්න නැහැ. ඔබට කළ යුතුව තිබෙන දේ තමයි ඔබ විශ්වාස කරන එක. විශ්වාස කරන්න ජේසුස් වහන්සේ ඔබට ගැලවීම නිදහස් කරන්නට. ඔබ මොන තත්ත්වේ ගැලවීමක් නැතුව ඉන්නවද? ඔබ පාපය තුල රෝගය තුල ගැලවීමක් නැතුව ඉන්නවද? ඔබගේ ප්‍රශ්නෙට විසඳුමක් නැතුව තිබෙනවද? විශ්වාස කරන්ට ඔබේ ජීවිතේ උන්වහන්සේ හාස්කමක් කරනවා. ඔබ විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්ට යනවා. වෙන කිසිම කෙනෙක් තුල ගැලවීම නැහැ. පාපයක් නොතත් ක්‍රිස්තුස් වහන්සේ අපි උදෙසා පාපයක් වෙලා ඒ වන්දිය ගෙවලා අපිට මිදීම දීලා තියෙනවා. මගේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ, උන්වහන්සේ තුල සිටින ඔබ අද දවසේ ඔබ ඒ ගැලවීමට විදෙස්ව සිටිනවා නම් ස්වාමීන් වහන්සේ ඔබට උපකාර කරන්නට යනවා. අදයි දවස. මේක ප්‍රමාද කරන්න එපා. මේ ගැලවීම අපිට මරුණට පස්සේ ඒ ගිහිල්ලා තීරණ ගත්තොත් ඒ තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙහි අපි ඉන්නකම් ඕන තීරණයක් මිනිස්සුන්ට ගන්න පුළුවන්. නමුත් ඒ තීරණ ගත්තත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දෙන ගැලවීම දෙස බලන්ට, උන්වහන්සේ දෙන ගැලවීම දෙස බලන්ට, උන්වහන්සේව විශ්වාස කරන්ට උන්වහන්සේගේ කරුණාව ඔබට ලැබෙන්ට යනවා. පාපෙන් නිදීමට අනුග්‍රහය ලැබෙන්ට යනවා. උන්වහන්සේ ඔබට උපකාර කරන්ට යනවා. ඔබ මොන තත්ත්වයට වැටලා හිටියත් උන්වහන්සේ ඔබට උපකාර කරලා උන්වහන්සේ ඔබේ ජීවිතේ නිදහස් කරයි. ඔබේ රෝගයෙන් ඔබට මිදීම දෙයි. ඔබගේ ප්‍රශ්නයට විසඳුම දෙයි. උන්වහන්සේ ඔබට ගැලවීම දෙයි. විශ්වාස කරන්ට උන්වහන්සේ ඔබේ ජීවිතේ හාස්කම් කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. Thank you Jesus. මම විශ්වාස කරනවා ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස. පියාණන්ගේ බලයේ කරුණුකට උන්වහන්සේ මලඟු නැකටු බව සිතින් නගා. ඔබට විශ්වාසයේ කොයි ප්‍රමාණයට තියෙන්නේ ඒ ප්‍රමාණයට ඔබ ප්‍රතිඵල ලබන්නේ. දෙවියන් වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ ගැලවීම, සුවය, මිදීම ඔබේ පවුල් තුළට නිදහස් කරනවා. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. Thank you Jesus.